අයිබෝවන් සුබ දවසක්. අද දවසේ පාඩම සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එච්.එම්. කුඩලිගමයන්ගේ ගංගාවේ සංගීතය පාඩම පිළිබඳව නැත්නම් මේ පද්‍ය නිර්මාණය පිළිබඳව මේ පද්‍ය සංග්‍රහය පිළිබඳව අද දවසේ අපි මූලික හඳුනා ගැනීමක් කරන්න සූදානම් වෙන්නේ එච්.එම්. කුඩලිගම කියන නිර්මාණකරුවා පිළිබඳව හඳුනා ගැනීමත් එක්ක සිංහල සාහිත්‍ය සංග්‍රහයේ අපිට අධ්‍යයනය කරන්න තියෙන පාඩම් ඒකක අතර සිංහල සාහිත්‍ය සංග්‍රහයේ අපිට හම්බ වෙන පද්‍ය නිර්මාණ අතර ලංකාවේ අපි පද්‍ය නිර්මාණකරුවන් අතර අපිට මුණ ගැහෙන රොමැන්ටික් වාදී නිර්මාණකරුවා පිළිබඳවයි අද දවසේදී අපේ සාකච්ඡාව වෙන් වෙන්නේ පන්තිය තුලදී. එච්.එම්. කුඩලිගම එහෙම නැත්නම් අපි එතුමා හඳුනා ගන්නවා හේවාවසම් මුනිදාස කුඩලිගම කියන නිර්මාණකරුවා අපිට හම්බ වෙන්නේ කොළඹ යුගයේ දෙවෙනි පරපුර එහෙම නැත්නම් අපි කියනවා කොළඹ යුගයේ තරුණ කවි පරපුර කියලා. කොළඹ යුගයේ තරුණ කවි පරපුර නිර්මාණය කරුවන් අතර අපිට හම්බ වෙන පද්‍ය නිර්මාණකරුවෙක් සාහිත්‍යකරුවෙක් විදිහට අපි එච්.එම්. කුඩලිගමයන් හඳුනාගන්නේ 1918 දී කළුතර දිස්ත්‍රික්කයේදී උපත ලැබපු ඊට පස්සේ වයස අවුරුදු 16 ඉඳලම සාහිත්‍යකරණයට යොමු වෙච්ච නිර්මාණකරුවෙක් විදිහටයි අපි කුඩලිගමයන් අපි අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ හඳුනා ගැනීම කරන්නේ. ගංගාවේ සංගීතය පාඩම් ඒකකයට අදාළව මූලික හඳුනා ගැනීමේ ප්‍රශ්න මාලාවක් එක්ක අපි මේ පාඩමේ පළමු පියවර විදිහට අද දවසේදී මේ රචකයා සහ ඒ රචකයා හා සම්බන්ධ අපේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට ඉලක්ක විය හැකි ප්‍රශ්න මාලාවක් අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ප්‍රශ්න මාලාව තුළ ඔබෙන් විභාගයට ඇහුවොත් ගංගාවේ සංගීතය පද්‍ය නිර්මාණයේ රචකයා කවුද කියලා සාමාන්‍යයෙන් පද්‍ය සංග්‍රහයක් එහෙම නැත්නම් සාහිත්‍ය නිර්මාණයක් ඇතුළේදී ඒ වගේ ඒ පද්‍ය සංග්‍රහය වෙන්න පුළුවන් ඒ සාහිත්‍ය නිර්මාණය වෙන්න පුළුවන් ඒ නිර්මාණකරුවාගේ නම අහන අවස්ථා අපි අපේ ප්‍රශ්න පත්‍රය තුළ දැකලා තියෙනවා. ගංගාවේ සතකේ සංගීතයේ රචකයා පිළිබඳව ඇහුවොත් අපි එච්.එම්. කුඩලිගම මහතා එහෙම නැත්නම් හේවාවසම් මුනිදාස කුඩලිගම මහතා කියන නම අපිට සඳහන් කරන්න පුළුවන්. ඔහුවත් අයිති වෙන එච්.එම්. කුඩලිගමයන් අයත් වෙන කවි පරපුර නිර්මාණ පරපුර මොකක්ද කියන ප්‍රශ්නය ඔබට යොමු වුණොත් එතන අපිට සඳහන් කරන්න පුළුවන් කොළඹ යුගයේ දෙවෙනි පරපුර හෙවත් කොළඹ යුගයේ තරුණ කවි පරපුර කියලා. ඊට පස්සේ අපේ ප්‍රශ්නාවලියේ තියෙනවා ප්‍රශ්නයක් කතුවරයාගේ වෙනත් ජනප්‍රිය කාව්‍ය සංග්‍රහයන් 4ක් නම් කරන්න කියලා. කතුවරයාගේ වෙනත් ජනප්‍රිය කාව්‍ය සංග්‍රහයන් 4ක් නම් කරන්න කියලා. දැන් මෙතනදී කාව්‍ය සංග්‍රහයන් කියන එක කාව්‍ය ග්‍රන්ථ කියන එක නැත්නම් පද්‍ය පන්ති කියන එක අපි වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. එච්.එම්. කුඩලිගමගේ ජනප්‍රිය කාව්‍ය සංග්‍රහයන් නම් කරන්න කියනකොට එතනදී අපිට සඳහන් කරන්න පුළුවන් වැස්ස, සිරිමලි, කුරුළු ජෝඩුවක්, ගංගාවේ ගීතය කියන කාව්‍ය සංග්‍රහයන් ටික. ඊළඟට ඔබේ ප්‍රශ්නාවලියේ එනවා ප්‍රශ්නයක් ගංගාවේ සංගීතයේ උපුටාගත් ග්‍රන්ථය නම් කරන්න කියලා. ගංගාවේ සංගීතයේ උපුටාගත් ග්‍රන්ථය නම් කරන්න කියන තැනදී ඔබට පිළිතුර මුලින්ම සඳහන් කරන්න ඕනේ
ඈ කාව්‍ය ග්‍රන්ථය කියන්නේ. කුඩලිකමගේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය වෙච්ච ඈ කාව්‍ය ග්‍රන්ථයෙන් තමයි ගංගාවේ සංගීතය උපුටා ගන්නේ. ඒත් එකම අපට සඳහන් කරන්න පුළුවන් මන්බැඳි පන්හිඳ කියන කෘතිය. මන්බැඳි පන්හිඳ කියන කෘතියෙන් මේ ගංගාවේ සංගීතයේ ඔබට නිර්දේශිත කාව්‍ය ටික නැත්නම් ඒ කවි ටික ඇතුළත් වෙනවා. මන්බැඳි පන්හිඳ කියන කෘතියේ පිටු අංක 189 සහ 190 කියන පිටු දෙකේ එක එච්.එම්. කුඩලිකමයන්ගේ නිර්මාණ එකතු කරලා හදපු ග්‍රන්ථයක්. එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය වෙච්ච ගීතනාත් කුඩලිකමයන් විසින් රචනා කරපු ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථයේ 189 සහ 190 කියන පිටු දෙකේදී අපිට නිර්දේශිත ගංගාවේ සංගීතයට අදාළ පද්‍ය කිහිපය මුණ ගැහෙනවා. ඔබට මුලින්ම සඳහන් කරන්න ඕනේ ඈ කාව්‍ය ග්‍රන්ථය කියන එක. ඊට අමතරව ගීතනාත් කුඩලිකමයන්ගේ මන්බැඳි පන්හිඳ කියන කෘතිය. ඊළඟ ප්‍රශ්නය කවියාගේ සමකාලීනයන් කවුද? එච්.එම්. කුඩලිකමයන්ගේ සමකාලීනයන් කවුද කියන ප්‍රශ්නය. ඒ කියන්නේ කොළඹ යුගයේ දෙවෙනි පරපුරට අයිති නිර්මාණකරුවන් කීප දෙනෙකුගේ නම් මතට සඳහන් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට විභාගයේදී අපේ ගහන්නේ ඔහුගේ සමකාලීනයන් දෙදෙනෙක් නම් කරන්න ගොඩක් වෙලාවට නිර්මාණකරුවන් දෙදෙනෙක්ගේ නම් තමයි අහන්නේ. ඔබට එතෙන්දී සඳහන් කරන්න පුළුවන් පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, සාගර පනන්සූරිය, විමලරත්න කුමාරකම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, උපනන්ද බටුගෙදර මේ වගේ කොළඹ යුගයේ දෙවෙනි පරපුර නිර්මාණය කරවන්න අතර අපිට හම්බ වෙන මේ ලයිස්තුවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නය තියෙන්නේ කවියාගේ කාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා. කවියාගේ කාව්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා. එතනදී අර මුලින් අපි සඳහන් කරා කාව්‍ය සංග්‍රහයන් කියන එක. මෙතන අහන්නේ කවියාගේ කාව්‍ය ග්‍රන්ථ කියලා. එතනදී සඳහන් කරන්න පුළුවන් කුණාටුව, ඈ, සිරිමලි, එකමත් එක රටක වගේ නිර්මාණ ග්‍රන්ථවල නම්. කුණාටුව, ඈ, සිරිමලි, එකමත් එක රටක කියන කාව්‍ය ග්‍රන්ථ ටිකේ නම් ටික අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට කවියාගේ නිර්මාණ පළමුවරට පළවු පුවත්පත කුමක්ද? එච්.එම්. කුඩලිකමයන්ගේ නිර්මාණ මුල්වරට පළවෙච්ච පුවත්පත. එච්.එම්. කුඩලිකම වයස අවුරුදු 16 දී නිර්මාණකරණයට යොමු වෙන නිර්මාණකරුවෙක්, පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කරන නිර්මාණකරුවෙක්. ඔහුගේ මුල්ම නිර්මාණ පළ වෙන්නේ පුවත්පත්වල. ඔබට කුඩලිකමයන්ගේ නිර්මාණ මුලින්ම පළ වූ පුවත්පත මොකද කියන තැනට ඔබට සඳහන් කරන්න පුළුවන් සිංහල බලය පුවත්පත. සිංහල බලය පුවත්පත. ඊළඟට පද්‍ය පන්තියේ ගලා යන දෘෂ්ටි කෝණය කුමක්ද? ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ ගලා යන දෘෂ්ටි කෝණය කුමක්ද? බෙදන්නවා මේකේ කතා නායිකාව නැත්නම් මේ ගංගාවක් වස්තු විශේෂ වෙන ගංගාවක ගලාන යෑම වස්තු විශේෂ කරගනිමින් ජීවිතය පිළිබඳ සාකච්ඡා කරන මේ පද්‍ය නිර්මාණය ඇතුලේ මම කියන අර්ථයෙන් තමයි මේ පද්‍ය පන්තිය ගලාගෙන යන්නේ. මම කියන අදහසින් එය අපිට පවසන අපිත් එක්ක සංවාදයක යෙදෙන පද්‍ය පන්තියක්. නිසා අපි මේකේ දෘෂ්ටි කෝණය විදිහට සඳහන් කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ගංගාවේ සංගීතයේ ගලාගෙන යන දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඊළඟට මෙහි කතුවරයා සිංහල ශලී නමින් හැඳින්වීමට හේතුව කුමක්ද? මෙහි කතුවරයා සිංහල ශලී නමින් හැඳින්වීමට හේතුව කුමක්ද? ඉංග්‍රීසි ජාතික කවියෙක් ඉන්නවා. කවියෙක් හිටියා යුගයේදී පර්සි ෂෙලී කියන. මේ පර්සි ෂෙලී කියන ඉංග්‍රීසි ජාතික කවියා හා සමානව
ස්වභාව සෞන්දර්ය වස්තු විශ්ය කරගනිමින් ස්වභාව සෞන්දර්ය වර්ණනාවට ලක් කරපු නිර්මාණකරුවෙක් නිසා තමයි අපි එච්.එම්. කුඩලිකමයන් සිංහල ශෛලී කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ. ඉංග්‍රීසි ජාතික ෆර්සි ශෛලීෙන් ස්වභාව සෞන්දර්ය වස්තු විශ්ය කරගත් නිර්මාණකරුවෙක් වූ නිසා අපි කුඩලිකමයන් සිංහල ශෛලී කියන නමින් ඒ අන්වර්ථ නාමයෙන් අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ අපි හඳුනා ගන්නවා. ඊළඟට හේලි දහමක පුලින තලා යන පදවල අරුත් පහදන්න කියලා තියෙනවා. හේලි දහමක පුලින තලා කියන පදවල. අපි දන්නවා මේ පද්‍ය සංග්‍රහයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගද්‍ය කාව්‍යයක් වෙන්න පුළුවන්. ඒ පද්‍ය නිර්මාණයක හෝ ගද්‍ය නිර්මාණයක ඒ වචනවල අරුත් පැහැදිලි කිරීම පිළිබඳව අර්ථය සරල අර්ථය ප්‍රකාශ කිරීම පිළිබඳව අපිට යම් අදහසක් තිබිය යුතුයි. ඒකට හේතුව අපිට අපි දන්නවා සිංහල සාහිත්‍ය හා සම්බන්ධ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලේ අපිට මේ අරුත් පැහැදිලි කිරීමේ ප්‍රශ්න කිහිපයකටත් පිළිතුරු ලියන්න වෙනවා. හේලි දහමක කියන එක අදහස අපි ගත්තොත් අපිට ඒක ලියන්න පුළුවන් සනාතන ධර්මයක කියලා, සනාතන දහමක කියලා, නැත්නම් පිරිසිදු ධර්මයක කියන අදහස ලියන්නත් පුළුවන්. පුලින තලාවන් කියන එක අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ හඳුනාගන්නේ වැලි තලාවන් කියන අදහසින්. ඊළඟට කතුවරයා සිය කාව්‍ය නිර්මාණ සඳහා ආభాසයේ ස්ථාන දෙකක් නම් කරන්නේ. කතුවරයා සිය කාව්‍ය නිර්මාණ සඳහා ආభాසයේ ස්ථාන දෙකක් නම් කරන්නේ. ඒකෙකට මුලින්ම සඳහන් කරන්න පුළුවන් බටහිර රොමැන්ටික් වාදී නිර්මාණවල නැත්නම් නිර්මාණකරුවන්ගේ ආభాසය ලැබුවා කියන එක. මේ රොමැන්ටික් වාදීන් කියන එක සෞන්දර්යවාදීන් කියලා අපි හඳුන්වනවා. ඒ බටහිර රොමැන්ටික් වාදීන් කියන්නේ සෞන්දර්යවාදීන් කියන අදහස. ඒ කියන්නේ ස්වභාව සෞන්දර්යය වස්තු විශ්ය කරගත්තා කියන එක. ඒත් එක්කම අපේ සාහිත්‍යකරණය තුළ අරුමැසිවාදීන් කියලා අපි හඳුනාගන්නේ අරුමැසිවාදී නිර්මාණකරුවන් කියලා හඳුනාගන්නේ මේ රොමැන්ටික් වාදීන් සෞන්දර්යවාදීන් කියන එකම තමයි. දෙවෙනියට අපිට සඳහන් කරන්න පුළුවන් ඉන්දියානු බෙන්ගාලි ජාතික කවියෙක් වුණු රවීන්ද්‍රනාත් tagore ආభాෂය ලබනවා කුඩලිකමයන්ගේ නිර්මාණය තුළින්. බටහිර රොමැන්ටික් වාදී නිර්මාණවල ආభాසය සහ ඉන්දියානු මහා කවි රවීන්ද්‍රනාත් tagore නිර්මාණවල ආభాසය ලබනවා කුඩලිකම තමන්ගේ නිර්මාණ තුළ. ඊට පස්සේ ඔහුගේ ජීවන අවධිය වසර කීයක් වේද? කුඩලිකමයන් වර්ෂ ඔහු ඉපදෙන්නේ 1918 මේ යන්නේ 1983. 1918 ඉඳලා 1983 අතර සමයේ තමයි ඔහුගේ ජීවන අධ්‍යයන විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. කතුවරයාගේ කාව්‍යයේ අන්තර්ගත වන කාව්‍ය වර්ගයේ කුමක්ද? කතුවරයාගේ කාව්‍යයේ අන්තර්ගත වන කාව්‍ය වර්ගයේ කුමක්ද? ඒකට අපිට සඳහන් කරන්න පුළුවන් එලිසම සිව්පද කාව්‍ය. එලිසම සිව්පද කාව්‍ය. එතන ඒ රොමැන්ටික් වාදී ලක්ෂණත් කුඩලිකමගේ නිර්මාණ තුළ තියෙනවා. දැන් ගගාවේ සංගීතයේ වගේ නිර්මාණයක් ගත්තොත් එතනත් ඔය කියන රොමැන්ටික් වාදී ලක්ෂණ රොමැන්ටික්වාදී ලක්ෂණ තියෙනවා. මොන පතේ පුරාම ජීවිතය පිළිබඳ ඔහු සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ විවිධ අවධීන් පිළිබඳව සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ ගංගාවක ගලාගෙන යෑම පදනම් කරගෙන නැත්නම් ගංගාවක ගලාගෙන යෑම වස්තු විශ්ය කරගෙන. ඊළඟට කොළඹ යුගයෙන් පසු බිහි වූ කාව්‍ය කලාවන් මොනවාද? කොළඹ යුගයෙන් පසු බිහි වූ කාව්‍ය කලාවන් මොනවාද කියලා අහනවා. දැන්
අපි දන්නවා අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ අපි පද්‍ය නිර්මාණ හා සම්බන්ධව ගත්තොත් එහෙම අපිට මුලින්ම හම්බ වෙනවා පුරාතන පද්‍ය නිර්මාණ. ඊපස්සේ අපි නූතන පද්‍ය නිර්මාණ හඳුනා ගැනීමේදී අපි මුලින්ම හඳුනාගන්නේ කොළඹ යුගයේ මුල් පරපුර. නැත්නම් අපි කියනවා කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර කියලා. ටිබෙට් ජාතිකෙස් මහින්ද හිමි, පියදාස සිරිසේන ආදීන්ගෙන් නිර්මාණ වලින් සමන්විත වෙච්ච කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කොළඹ යුගයේ තරුණ කවි පරපුර. නැත්නම් දෙවෙනි කවි පරපුර කියලා අපිට හම්බ වෙනවා. ඒ තමයි එච්.එම්. කුඩලිකම ආදී නිර්මාණකරුවන් පුරෝගාමීත්වයේ ගත යුගයේ. මේ ප්‍රශ්න කරනවා කොළඹ යුගයේ පසු බිහි වූ කාව්‍ය කලාවනේ. කියන්නේ කොළඹ යුගයේ මුල් පරපුර සහ දෙවෙනි පරපුර කියලා හඳුනා ගන්න ඒ කාව්‍ය කලාවන් වලට අමතරව බිහි වෙච්ච කාව්‍ය කලාවන් නැත්නම් යුගයන් පිළිබඳ නිර්මාණකරුවන් පිළිබඳ. ඊතරදී අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් හෙළහවුල බිහි වෙනවා. හෙළහවුලේ නිර්මාණකරුවන් පිළිබඳ අපි කතා කරනවා. කොළඹ යුගයෙන් පසුව ඒ මුල් යුගයෙන් පසුව බිහි වෙනවා හෙළහවුල. මුනිදාස කුමාරතුංගයන් පුරෝගාමීත්වයේ ගත් හෙළහවුල බිහි වෙනවා. ඊට පස්සේ බිහි වෙනවා නිසඳස් කාව්‍ය කලාවක් ලංකාවේ. නිසඳස් කාව්‍ය පරපුරක් බිහි වෙනවා. පසු කාලීනව වඩාත් ජනප්‍රිය පද්‍ය කලාවක් බවට පත් වෙනවා මේ නිසඳස් කාව්‍ය කලාව. ඊට පස්සේ එච්.එම්. කුඩලිකමයන්ගේ කවිවල ඇති විශේෂතාවය අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම ස්වභාව සෞන්දර්ය වස්තු විෂය කරගත්ත, ස්වභාවික සුන්දරත්වයේ වස්තු විෂය කරගත්ත නිර්මාණ තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ. කොළඹ යුගයෙන් පසු බිහි වූ නිර්මාණවල විශේෂත්වයන්. කොළඹ යුගයේ මුල් පරපුර සහ දෙවෙනි පරපුරෙන් පස්සේ බිහි වෙච්ච නිර්මාණවල විශේෂත්වයන් පිළිබඳ ගනිද්දී සමාජ අසාධාරණේ, එහෙම නැත්නම් අපි කියනවා මේ සමාජ විෂමතාවය කියන එක වස්තු විෂය කරගත්ත නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ප්‍රේමය, විරහව කියන කාරණය වස්තු විෂය කරගත්ත නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නවා. මූලික වශයෙන්ම අවධානය යොමු වෙන්නේ මේ සමාජ විෂමතාවය කියන කාරණය වස්තු විෂය කරගත්ත නිර්මාණ බොහොමයක් ජනප්‍රිය වෙන්න ගන්නවා. අපි සාහිත්‍ය ඉතිහාසය අපිට හම්බ වෙන කිවිදියන් බොහොම අඩුයි. ඒ කිවිදියන් අතර මොනිකා රුවන්පතිරණ වගේ කිවිදියක් ගත්තොත් පසු කාලීනව බිහි වෙච්ච ගොඩක් වෙලාවට සමාජ විෂමතාවය කියන කාරණයට වැඩි අවධානයක් යොමු කරපු කිවිදියක්. මේකේ DSN ඇසූ ප්‍රශ්නයක් වගේ පද්‍ය නිර්මාණ අධ්‍යයනය කරද්දී අපිට පේනවා ඇය මේ සමාජ විෂමතාවය පිළිබඳව සාකච්ඡා කරන්න පෙරමුණ ගත්ත පුරෝගාමීත්වයේ ගත්ත නිර්මාණකරුවෝ අතර ඇයත් මුලින්ම ඉන්නවා. එවැනි කාව්‍ය කලාවක් ලංකාවේ බිහි වෙන්න පටන් ගන්නවා. 1948 දී පළ වූ කතුවරයාගේ පද්‍ය නිර්මාණය කුමක්ද? 1948 දී තමයි ඔහුගේ මුල්ම කාව්‍ය නිර්මාණය පළ වෙන්නේ ඈ කාව්‍ය ග්‍රන්ථය කියන එක. ඈ කාව්‍ය ග්‍රන්ථය. ඈ කාව්‍ය ග්‍රන්ථයෙන් තමයි ගගවි සංගීතයට අදාළ පද්‍යාවලිය උපුටා ගැනීම කරන්නෙත්. කතුවරයා ආభాසය ලැබූ බටහිර පෙරදිග කවියා. කතුවරයා ආభాසය ලැබූ පෙරදිග කවියා. කුඩලිකම තමගේ නිර්මාණවල ආభాසයෙන් ලබාගත් ප්‍රධානම පෙරදිග කවියා වෙන්නේ ඉන්දියානු මහා කවි රවීන්ද්‍රනාත් tagore. කතුවරයා බෙහෙවින්ම අනුගමනය කළ බටහිර කවියා කවරෙක්ද? මෙතන මේ ප්‍රශ්නේ පටලා ගැනීමක් කරන්න හොඳ නැහැ. මේ කතුවරයා සිංහල ශෛලී කියන නමින් හඳුන්වන්නේ අර ඉංග්‍රීසි ජාතික ශෛලී වස්තු විෂය කරගත්ත ආකාරයේ ස්ථාන වස්තු විෂය කරගත්ත නිසා. එහෙම නැතුව ශෛලීගේ ආකෘතිය අනුගමනය කරපු හින්දා නෙවෙයි කුඩලිකමයන් සිංහල ශෛලී කියන නමින් හඳුන්වන්නේ. කුඩලිකමගේ බොහෝ නිර්මාණවලට ආభాෂය ලබන්නේ ශෛලීගේ නිර්මාණ වලින් නෙවෙයි. කුඩලිකම ආభాෂය ලැබූ බටහිර කවියා විදිහට අපි සඳහන් කරන්නේ
විලියම් වර්ඩ්ස්වර්ත් කියන කවියා. විලියම් වර්ඩ්ස්වර්ත්. ඊට පස්සේ කතුවරයා ආభాසයේ ලැබූ පෙරදිග කවියා නොබෙල් ත්‍යාගයේ දිනු කාව්‍ය ග්‍රන්ථයේ නම කුමක්ද කියලා. නොබෙල් ත්‍යාගයේ දිනු කාව්‍ය ග්‍රන්ථය කියන්නේ කතුවරයා ආభాසයේ ලබන ප්‍රධානම පෙරදිග කවියා විදියට අපි හඳුනාගන්නේ රවීන්ද්‍රනාත් ටාගෝරතුමා නොබෙල් ත්‍යාගය ලබා ගන්නේ ගීතාංජලි කියන කාව්‍ය ග්‍රන්ථය සඳහා. ගීතාංජලි කියන කාව්‍ය ග්‍රන්ථය සඳහා. ඒතර අපි රවීන්ද්‍රනාත් ටාගෝරතුමා හඳුනාගන්නේ සාහිත්‍යකරණය තුල නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු ආසියාතිකයා විදිහට එතුමා තමයි ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයා විදිහටත් අපි හඳුනා ගැනීම කරන්නේ. ඊට අමතරව එච්.එම්. කුඩලිගමයන් පිළිබඳව කතා කරද්දී එතුමා අපි මුලින්ම කිව්වා වයස අවුරුදු 16 දී තමයි නිර්මාණකරණයට මුලින්ම යොමු වෙන්නේ. 1918 දී කළුතර දිස්ත්‍රික්කයේදී තමයි එතුමා උපත ලබන්නේ. එතුමාගේ මුල්ම නිර්මාණ පළවෙන්නේ සිංහල බලයේ ග්‍රන්ථය කියලා කිව්වා. ඊට අමතරව එතුමාගේ නිර්මාණ පළවෙච්ච තවත් ග්‍රන්ථ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දිනමින, සිළුමින සහ ජනතා කියන පුවත්පත්. ඒතර ඔය කියන පුවත්පත් හතරෙම එතුමාගේ නිර්මාණ පළ වෙනවා සිංහල බලයේ, දිනමින, සිළුමින සහ ජනතා කියන පුවත්පත්වල. ඊට අමතරව එතුමාගේ නිර්මාණ පළවෙච්ච ජනප්‍රිය ඒ යුගයේදී බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත, බොහෝ දෙනා කියවන්න පටන් ගත්ත පුවත්පත් වලට අමතරව අපිට හම්බ වෙනවා සංග්‍රහවන්. ඒ සංග්‍රහවන් අතර ප්‍රධාන වෙනවා සුවඳ කියන සංග්‍රහව, ඒත් එක්කම මීවිත, ඊළඟට දේදුන්න කියන සංග්‍රහවන් විශේෂයෙන් වැදගත් වෙනවා. සුවඳ, දේදුන්න, මීවතය මේ කියන සංග්‍රහවන් ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා එච්.එම්. කුඩලිගමයන්ගේ නිර්වාණ පළවෙච්ච සංග්‍රහවන් විදිහට ගත්තම පස්සේ. එතුමා මුල්ම කාලේදී දැන් සුවඳ කියන සංග්‍රහවත් එක්ක ලොකු සම්බන්ධයක් කුඩලිගමයන්ට තියෙනවා. එතුමාගේ නිර්මාණ පළ වෙනවා වගේම සුවඳ කියන සංග්‍රහයේ පසුකාලීනව සංස්කාරකවරයා විදිහට කටයුතු කරන්නේ එච්.එම්. කුඩලිගමයන්. ඒත් එක්කම කුඩලිගම කවියෙක් විදිහට ජනප්‍රිය වෙනකොට එතුමා එක යුගයකදී කොළඹ තරුණ කවි සමාජයේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරනවා. කොළඹ තරුණ අගනුවර නැත්නම් අපි කොළඹ කියන එක සඳහන් වෙන්නේ අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා විදිහටත් එතුමා කටයුතු කරනවා එක්තරා කාල සමයකදී. ඒත් එක්කම එතුමාගේ ඔය කියන කාව්‍ය සංග්‍රහයන් ටික ගත්තන් පස්සේ ඒ ප්‍රධාන කාව්‍ය ග්‍රන්ථ ඇතුලේ පළවෙච්ච නිර්මාණ ගත්තොත් ඈ කියන කාව්‍ය ග්‍රන්ථය. ඈ කාව්‍ය ග්‍රන්ථය ඇතුලේ තමයි ගංගාවේ සංගීතය, සිරිමලි, මතක සටහන් කියන කාව්‍ය සංග්‍රහයන් තුන අන්තර්ගත වෙන්නේ. ඈ කියන කාව්‍ය ග්‍රන්ථය තුල තමයි ගංගාවේ සංගීතය, සිරිමලි, මතක සටහන් කියන කාව්‍ය සංග්‍රහයන් තුන අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ එතුමා රචනා කරපු කුණාටුව කියන කාව්‍ය ග්‍රන්ථය තුල ගැහැණිය සහ කැලල මැකීම කියන කාව්‍ය සංග්‍රහයන් දෙක අන්තර්ගත වෙන්නේ. කුණාටුව කියන කාව්‍ය ග්‍රන්ථය තුල ගැහැණිය, කැලල මැකීම කියන නිර්මාණ දෙක පළ වෙනවා. ඊට පස්සේ එකමත් එක රටක කියන කාව්‍ය ග්‍රන්ථය තුල මහදැන මුත්තා, කොටිවලිගේ සහ හිවල් නුවණ කියන ප්‍රධාන කාව්‍ය නිර්මාණයන් තුන අන්තර්ගත වෙනවා. එකමත් එක රටක කියන කාව්‍ය ග්‍රන්ථය තුල මහදැන මුත්තා, කොටිවලිගේ සහ හිවල් නුවණ කියන ප්‍රධාන කාව්‍ය සංග්‍රහයන් තුන අන්තර්ගත වෙනවා. මේ කියන කරුණු එකතු කර ගැනීම වැදගත් වෙනවා ඔබට කුඩලිගමයන් එහෙම නැත්නම් ගංගාවේ සංගීතය හා සම්බන්ධ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ කරුණුත් අන්තර්ගත වෙච්ච ප්‍රශ්නාවලියක්
ඔබට ඔබේ විභාග ප්‍රශ්න පත්‍රය තුල ලැබෙන්න පුළුවන්. එතකොට එතන මූලික වශයෙන්ම මේ කතා කරපු කරුණුත් එක්ක එච්.එම්. කුරුලිගමයන් පිළිබඳව කතා කරද්දී එතුමාගේ නිර්මාණ තුල ගගාමී සංගීතය වගේ නිර්මාණයක් ගත්තම සබාධම වස්තු විශ්ව වෙච්ච බව පේනවා. ඊට අමතරව ප්‍රේමය සහ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සාකච්ඡා කරන්න එතුමා තමන්ගේ නිර්මාණය තුලේ උත්සාහ කළා තියෙනවා. ඒ තුල මේ විශේෂයෙන්ම ගහකොළ, ගංගා ඇලදොල, වැස්ස, කුරුල්ලෝ මේ වගේ සබහාදහමේ හම්බෙන දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න වැඩි අවධානයක් සහ වැඩි කැමැත්තක් යොමු වෙච්ච නිර්මාණකරුවෙක් විදිහටයි අපි එතුමා දකින්නේ. දැන් එච්.එම්. කුරුලිගමයන්ගේ නිර්මාණ ඇතුලේ අපිට මූලික වශයෙන්ම කැපී පෙනෙන ලක්ෂණ මොනවද කියලා අහුවොත් එතුමාගේ නිර්මාණ තුල තියෙන වඩා කැපී පෙනෙන ලක්ෂණ පිළිබඳව කතා කරොත් මේ සබාධමේ සොඳුරු වර්ණනාවන් සමග ජීවන දර්ශනය ප්‍රකට කරන්න එතුමා උත්සාහ කරනවා. සබාධමේ සොඳුරු වර්ණනාවන් සමග ජීවන දර්ශනයන් ප්‍රකට කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන්ගේ ගති පැවතුම් පිළිබඳ විවරණය කිරීමට එතුමා අවධානය යොමු වෙනවා. ඒත් එක්කම එතුමාගේ නිර්මාණය තුළ අපි දකින තවත් විශේෂත්වයක් තමයි මේ සරල සිංහල යෙදුම් සමග තමන්ගේ වස්තු විශේෂයට උචිත බස්වහරක් ව්‍යක්ත විදිහට යොදාගත්ත නිර්මාණකරුවෙක් විදිහට කුරුලිගමයන් අපි හඳුනාගන්නේ මේ නිර්මාණ ඇතුලේ. ඒත් එක්කම අපි ගොඩක් වෙලාවට දකිනවා ඔහුගේ නිර්මාණ තුළ මනා සංයමයක්, මනා සංවරකමක් සහිත නිර්මාණ කරන්නේ යෙදිච්ච කවීන් අතර අපි එච්.එම්. කුරුලිගම ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න නිර්මාණකරුවෙක්. ඒතර අපිට මේ කියන කරුණුත් එක්ක අපේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ ඇතුළත් වෙන ගගාමී සංගීතය කියන පද්‍ය නිර්මාණය රසවින්දනය කරන්න පුළුවන්. ගංගාවක ගලාගෙන යෑම වස්තු විෂය කරගෙන ගග නැමැති ස්ත්‍රිය සම්බන්ධ කරගනිමින් ජීවිතය පිළිබඳ විවරණයක යෙදෙන නිර්මාණයක් විදිහට ගගාමී සංගීතය තුළ අපිට විවිධ කාව්‍ය උපක්‍රමයන්, භාෂා භාවිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණ, ඒත් එක්කම එතුමාගේ විශේෂයෙන්ම මේ අජීවී පරිසරයට සජීවී බව ආරෝපණය කරමින් මේ කරන නිර්මාණයේ තියෙන විශේෂ ලක්ෂණයන් පිළිබඳව අපිට මේ පද්‍ය නිර්මාණය තුලින් සාකච්ඡාවට අවධානයට රසවින්දනයට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අපි අද දවසේ මේ කතා කරපු එච්.එම්. කුරුලිගම සහ ගංගාවේ සංගීතය සම්බන්ධ ඒ මූලික වටපිටාවත් එක්ක වැදිච්ච තොරතුරුත් එක්ක අපි ඉදිරි පාඩමක් තුළදී නැවත ඔබ හමු වෙනවා ගංගාවේ සංගීතයේ ඒ රසමුසු තැන් විවරණය කරන්න නැත්නම් සාහිත්‍ය රසවින්දනය කිරීමත් එක්ක. එහිදී අපි ගංගාවේ සංගීතය කියන පාඩම් ඒකකය සම්බන්ධ විභාගයට ඉලක්ක වන සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්ක වන මූලික රසවින්දනය හා සම්බන්ධ කරුණු සහ කවියාගේ කාව්‍ය උපක්‍රම පිළිබඳව සාකච්ඡාවකුත් එක්කයි නැවත ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ සාකච්ඡා කළ කරුණු ඔබ එකතු කරගන්න ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ මූලික වශයෙන් අහන ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීම සඳහා